එහෙනම් අපි අද කතා කරන්න යන්නේ අර මීට කලින් අපි කිව්ව ප්‍රකාශ වර්තිතාව. එහෙම නැත්නම් ප්‍රභාවදි සංවේදීතාව තීරණය වෙන්නේ නැත්නම් ඒක වැඩ කරන්නේ කොහොමද කියන එක ගැනයි. අපි කිව්වා ප්‍රභාව සංවේදීතාව මත ශාක ප්‍රධානාකාර දෙකක් තිබුණා. එකක් තමයි දිගුදෙන ශාක, අනික තමයි කෙටිදෙන ශාක. තවත් ඉතින් මාදිලියක් තිබුණා මේ ප්‍රකාශ වර්තිතාවෙහිවත් ප්‍රභාවදි සංවේදීතාවට අදාළ නොවන කාණ්ඩයක්. ඒගොල්ලන්ට අපි කිව්වා ප්‍රභා අසංවේදීහිවත් දින අසංවේදී ශාක කියලා. ළමයි දැනගන්න මේ ශාකවල පවතින මේ ප්‍රභා අවදි සංවේදීතාව කියන ලක්ෂණය පාලනය කරන්නේ ශාක තුල පවතින එක්තරා වර්ණක ප්‍රෝටීනයක් මගින්. මේක වර්ණකයක් වෙනවා, ඒ වගේම ප්‍රෝටීනයක් වෙනවා, ඒ වගේම අන්තර් පරිවර්තනයි. මොකක්ද අන්තර් පරිවර්තනයි කියන්නේ? මොහොතින් මොහොත නැත්නම් අවස්ථාව අනුව එයාට තමන්ගේ ස්වરૂපය වෙනස් කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ඔයගොල්ලෝ දන්නව නේද ශාකවල තියෙන අධි ශක්ති සංයෝගයක් වන ATP, ADP මෙයත් අන්තර් පරිවර්තන සංයෝගයක්. ATP වලට ADP වෙන්න පුළුවන්, ADP වලට ATP වෙන්න පුළුවන්. මෙන්න මේ වාගේ මේ ප්‍රභා අවදි සංවේදීතාව හේවත් ප්‍රකාශ වර්තිතාවයට බලපෑම සඳහා ශාක තුල පවතිනවා අන්තර් පරිවර්තන වර්ණක ප්‍රෝටීනයක්. අන්න එයාගේ නම දරුවනේ ෆයිටෝක්‍රෝම් වෙනවා. මේ සංයෝගයේ නම ෆයිටෝක්‍රෝම් වෙනවා. මේ ෆයිටෝක්‍රෝම් කියන අන්තර් පරිවර්තන කියන්නේ මොහොතින් මොහොත තත්ත්වය වෙනස් කරගන්නවා. වර්ණයක් තියෙනවා. ප්‍රෝටීන් එකක් වෙනවා. එයාගේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි ෆයිටෝක්‍රෝම් රතු. තව මාදිලියක් තියෙනවා. එයාට අපි කියනවා ළමයි ෆයිටෝක්‍රෝම් ඈත රතු කියලා. මාදිලි දෙකක් තියෙනවා. එකක් ෆයිටෝක්‍රෝම් රතු, අනික ෆයිටෝක්‍රෝම් ඈත රතු. දැන් මෙතන වෙලා තියෙන්නේ මේකයි. මේ ෆයිටෝක්‍රෝම් රතු කියන මාදිලියට කිසියම් ආකාරයකින් රතු ආලෝකය ලැබුණොත් ෆයිටෝක්‍රෝම් රතු කියන මාදිලියට තවදුරටත් රතු ආලෝකය ලැබුණොත් මොකද වෙන්නේ? එයාපත් වෙනවා ෆයිටෝක්‍රෝම් ඈත රතු බවට. හැබැයි මෙහෙමයි මේ රතු ආලෝකය වෙනම ලැබෙන්නේ නැහැ. රතු ආලෝකය ලැබෙන්නේ දවසේ දිවා කාලයේ ලැබෙන ආලෝකයත් එක්ක. දිවා කාලයේ ලැබෙන ආලෝකයේ වර්ණ 7ක්ම තියෙනවානේ. මේකෙන් එක වර්ණයක් රතු ආලෝකය. ඒ නිසා දිවා කාලයේ දිග වැඩි වූ තරමටම ලැබෙන ආලෝකයේ වැඩි, ලැබෙන ආලෝකයේ වැඩි වූ තරමටම ලැබෙන රතු ආලෝකයේ වැඩි. එහෙනම් දවසේ දිවා කාලයේදී ලැබෙන සූර්යාලෝකයේ යටතේ වෙන්නේ ෆයිටෝක්‍රෝම් රතු, ෆයිටෝක්‍රෝම් ඈත රතු බවට පත් වෙනවා. මේ නිසා දවසේ දිවා කාලයේ දිග වැඩි වූ තරමටම, හැබැයි තව විදිහකින් කියනවා නම් රාත්‍රී කාලයේ දිග අඩු වූ තරමටම ශාකයේ තුල පවතින ෆයිටෝක්‍රෝම් ඈත රතු සාන්ද්‍රණය ඉහළ යනවා. මෙලෙස ඉහළ ගිය ෆයිටෝක්‍රෝම් ඈත රතු සාන්ද්‍රණය මගින් මේ ශාකයේ තුල නිපදවනවා නම් ෆ්ලොරිජිනීන් නම් හෝමෝනයක්. මේ ශාකයේ තුල නිපදවනවා නම් ෆ්ලොරිජිනීන් නම් හෝමෝනයක්. එම හෝමෝනය මගින් මෙයා හෝමෝනයක් යම් ශාකයක පුෂ්පීකරණය උත්තේජ වෙනවා නම් අන්න ඒ වගේ ශාකවලට අපි කියනවා ළමයි දිගු දින ශාක කියලා. අපි කතා කරන්න යන්නේ නැත්නම් කතා කරමින් ඉන්නේ ප්‍රකාශ වර්තිතාවෙහිවත් ප්‍රභා අවදි සංවේදීතාවයේ කායික විද්‍යාත්මක පදනම. මේ යටතේ දායක වෙනවා අපිට ශාකවල පවතින අන්තර් පරිවර්තන වර්ණක ප්‍රෝටීනයක්. කවුද මේ ෆයිටෝක්‍රෝම්? මේ ෆයිටෝක්‍රෝම් කියන අන්තර් පරිවර්තන වර්ණක ප්‍රෝටීනේ මාදිලි දෙකක් තියෙනවා. එකක් ෆයිටෝක්‍රෝම් රතු මාදිලිය, අනික ෆයිටෝක්‍රෝම් ඈත රතු මාදිලිය. මේදී ෆයිටෝක්‍රෝම් රතු මාදිලියට රතු ආලෝකය ලැබුණොත් එයා ෆයිටෝක්‍රෝම් ඈත රතු බවට පත් වෙනවා. මේ නිසා දවසේ දිවා කාලයේ දිග වැඩිවත්ම, තව විදිහකින් කිව්වොත් රාත්‍රී කාලයේ දිග අඩුවත්ම ශාකයේ තුල පවතින ෆයිටෝක්‍රෝම් ඈත රතු සාන්ද්‍රණය ඉහළ යනවා. මෙලෙස ඉහළ ගිය ෆයිටෝක්‍රෝම් ඈත රතු සාන්ද්‍රණය මගින් යම් ශාකයක ෆ්ලොරිජිනීන් නම් හෝමෝනය සංශ්ලේෂණය වෙලා තම පුෂ්පීකරණය උත්තේජවන ශාක වේද ඒවාට අපි කියනවා දිගු දින ශාක කියලා. හැබැයි ළමයෝ රාත්‍රී කාලයේදී වෙන්නේ මීට වඩා වෙනස් දෙයක්.
රාත්‍රී කාලයේදී සූර්යාලෝකය නැහැ. ඒ නිසා පවතින්නේ අඳුරු තත්වයක්. මේ අනුව ලැබෙන වර්ණකය අපිට හඳුන්වන්න පුළුවන් ඈත රතු වර්ණකය කියලා. ඈත රතු කියලා කියන්නේ ආලෝක තරංග ආයාමයෙන් බැහැර දෙයක්. ඈත රතු කියන තත්වය ලැබෙනවා. මේ ලැබෙන ඈත රතු තත්වය යටතේ මොකද වෙන්නේ? ශාකයේ පවතින ෆයිටෝක්‍රෝම් ඈත රතු ෆයිටෝක්‍රෝම් රතු බවට පත් වෙනවා. මේ නිසා දරුවනේ දිවා කාලයේ දිග අඩුවත්ම හෙවත් රාත්‍රී කාලයේ දිග වැඩිවත්ම දිවා කාලයේ දිග අඩුවත්ම හෙවත් රාත්‍රී කාලයේ දිග වැඩිවත්ම ශාකයේ තුල පවතින ෆයිටෝක්‍රෝම් රතු සාන්ද්‍රණය ඉහළ යනවා. මෙලෙස ඉහළ ගිය ෆයිටෝක්‍රෝම් රතු සාන්ද්‍රණය මගින් යම් ශාකයක ෆ්ලොරිජිනීන් නම් හෝමෝනය නිපදවලා මෙලෙස ඉහළ ගිය ෆයිටෝක්‍රෝම් රතු සාන්ද්‍රණය මගින් යම් ශාකයක ෆ්ලොරිජිනීන් නම් හෝමෝනය නිපදවලා තම පුෂ්පීකරණය උත්තේජනය කරනවද අන්න ඒ වගේ ශාකවලට අපි කියනවා තමයි කෙටි දින ශාක කියලා. ඒ වගේ ශාකවලට අපි කියනවා කෙටි දින ශාක කියලා. හැබැයි අනිත් පැත්තෙන් මෙහෙම එකක් තියෙනවා. කිසියම් ශාකයක පුෂ්පීකරණය උත්තේජනය වීමට මේ ෆයිටෝක්‍රෝම් යාන්ත්‍රණයේ බලපාන්නේ නැත්නම් ඒවට අපිට කියත හැකි දින උදාසීන හෙවත් ප්‍රභා අසංවේදී ශාක කියලා. මම කතා කළේ පුෂ්පීකරණය සඳහා නැත්නම් ශාකවල මල් පිපීම උත්තේජනය වීම සඳහා බලපාන ෆයිටෝක්‍රෝම් යාන්ත්‍රණය කියන යාන්ත්‍රණය හෙවත් ප්‍රභා අවදි සංවේදීතාවයේ කායික විද්‍යාත්මක පදනම ගැනයි. මේ අර්ථයෙන් මම කිව්වා මේ සඳහා ශාකවල පවතින අන්තර් පරිවර්තන වර්ණක ප්‍රෝටීනයක් දායක වෙනවා. මේ ෆයිටෝක්‍රෝම් වෙනවා. ෆයිටෝක්‍රෝම් වල මාදිලි දෙකක් තියෙනවා. ෆයිටෝක්‍රෝම් රතු හා ෆයිටෝක්‍රෝම් ඈත රතු. ෆයිටෝක්‍රෝම් රතු මාදිලිය රතු ආලෝකයේ යටතේ ෆයිටෝක්‍රෝම් ඈත රතු බවට පත් වෙනවා. මේ අනුව දවසේ දිවා කාලයේ දිග වැඩිවත්ම එහෙම නැත්නම් රාත්‍රී කාලයේ දිග අඩුවත්ම ශාකයේ තුල පවතින ෆයිටෝක්‍රෝම් ඈත රතු සාන්ද්‍රණය ඉහළ යනවා. මෙලෙස ඉහළ ගිය ෆයිටෝක්‍රෝම් ඈත රතු සාන්ද්‍රණය මගින් ෆ්ලොරිජිනීන් නම් හෝමෝනය සංශ්ලේෂණය වෙලා තම පුෂ්පීකරණයේ උත්තේජනය වන ශාකයක් වේද එය දිගු දින ශාකයක් වෙනවා. එහෙම නෙමෙයි. ආලෝකයේ රහිත වේලාවට හෙවත් දවසේ රාත්‍රී කාලයේදී ක්‍රියාත්මක වන්නේ ඈත රතු නම් පරාසයේ තරංගයි. ඒ මගින් මොකද වෙන්නේ? ෆයිටෝක්‍රෝම් ඈත රතු ෆයිටෝක්‍රෝම් රතු බවට පත් වෙනවා. මේ නිසා දරුවනේ රාත්‍රී කාලයේ දිග වැඩිවත්ම නැත්නම් දිවා කාලයේ දිග අඩුවත්ම ශාකයේ තුල පවතින ෆයිටෝක්‍රෝම් රතු සාන්ද්‍රණය ඉහළ යනවා. මෙලෙස ඉහළ ගිය ෆයිටෝක්‍රෝම් රතු සාන්ද්‍රණය මගින් ෆ්ලොරිජිනීන් නම් හෝමෝනය නිපදවලා තම පුෂ්පීකරණය උත්තේජනය වන ශාක වේද ඒවා කෙටි දින ශාක වෙනවා. ඒ වගේම යම් ශාකයක පුෂ්පීකරණය සඳහා ආලෝක කාලය යටතේ හමුවන මේ ෆයිටෝක්‍රෝම් යාන්ත්‍රණයේ බලපාන්නේ නැද්ද? එබඳු ශාකවලට අපි කියනවා ප්‍රභා අසංවේදී ශාක කියලා. ඔන්න ඕකට අදාළ විස්තරය තමයි මේ දරුවනේ අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඕනනම් බලන්න මේ යටතේ මම කියලා තියෙනවා ප්‍රකාශ වර්තිතාවයේ කායික විද්‍යාත්මක පදනම මේ සඳහා ශාක තුල පවතින තද නිල් පැහැති වර්ණක ප්‍රෝටීනයක් වන ෆයිටෝක්‍රෝම් නැමැති ප්‍රෝටීනයේ බලපායි. මෙහි මාදිලි දෙකකින් ෆයිටෝක්‍රෝම් රතු ෆයිටෝක්‍රෝම් ඈත රතු. මම නිකමට මතක් කරනවා නම් ළමයි සමහර සටහන් වල සමහර පොත්වල තියෙනවා මේ ෆයිටෝක්‍රෝම් රතු වෙනුවට මෙන්න මෙහෙම දාලා ඒකත් මම පොඩ්ඩක් මෙතනින් කියන්නම්. මේක ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා ෆයිටෝක්‍රෝම් රෙඩ් කියලා. මේකට අපි කෙටි සංකේතයක් දානවා PR කියලා. සමහර ඒවාට කියනවා ෆයිටෝක්‍රෝම් ඈත රතු කියලා දාන සංකේතය ෆයිටෝක්‍රෝම් ෆාර් රෙඩ්. මේකට දාන සංකේතය PFR. ඔන්න ඔහොම සමහර මේ අච්චු පොත්වල නැත්නම් ටෙක්ස්ට් බුක් වල දකින්න පුළුවන්.
එතකොට ෆයිටෝක්‍රෝම් රතු ආලෝකය යටතේ ෆයිටෝක්‍රෝම් ඈත රතු බවට පත් වෙනවා. මේ නිසා දවසේ දිවා කාලයේ දිග වැඩිවත්ම වරහන් තුල රාත්‍රී කාලයේ දිග අඩුවත්ම ශාකයේ තුල ෆයිටෝක්‍රෝම් ඈත රතු සාන්ද්‍රණය ඉහළයයි. මෙමගින් ෆ්ලොරජිනීන් හෝමෝනය නිපදවා තම පුෂ්පීකරණයේ උත්තේජනය වන ශාක තමයි දිගු දින ශාක කියලා කියන්නේ. එහෙනම් මේ කට්ටිය ගැන තමයි මේ කතා කරලා තියෙන්නේ. අපි එතකොට දරුවනේ ඒක තමයි මේ යාන්ත්‍රණය මගින් ඔබට පෙන්නලා තියෙන්නේ. හරිද? ඊළඟට කියනවා රාත්‍රී කාලයේ පවතින ඈත රතු ශක්තිය මගින් ෆයිටෝක්‍රෝම් ඈත රතු ෆයිටෝක්‍රෝම් රතු බවට පත් කරනවා. මේ නිසා දිවා කාලයේ දිග අඩු වෙත්ම එහෙම නැත්නම් රාත්‍රී කාලයේ දිග වැඩි වෙත්ම ශාක තුළ ෆයිටෝක්‍රෝම් රතු වර්ණක සාන්ද්‍රණය ඉහළයයි. මෙමගින් ෆ්ලොරජිනීන් හෝමෝනය නිපදවා තම පුෂ්පීකරණයේ උත්තේජනය වන්නේ කවුද? කෙටි දින ශාක. ඔය කතා කරලා තියෙන ළමයෝ මෙන්න මේ පසුපස ප්‍රතික්‍රියාව අපි ඉංග්‍රීසියෙන් කියනවා රිවර්ස් රියැක්ෂන් එක ගැන. හරිද? ඊළඟට ආයෙත් කියනවා ළමයෝ යම් ශාකයක පුෂ්පීකරණයේ උත්තේජනය වීමට ආලෝක කාලයේ හෙවත් ෆයිටෝක්‍රෝම් යාන්ත්‍රණය මේ කියන යාන්ත්‍රණය බලපාන්නේ නැත්නම් ඒවා මොනවද ළමයෝ? දින උදාසීන හෙවත් ඩේ නියුට්‍රල් ප්ලාන්ට්ස් වෙනවා. ඔන්න අපි කතා කළා ආලෝකයේ යටතේ වැදගත්ම යාන්ත්‍රණය වන පුෂ්පීකරණයට කොහොමද බලපාන්නේ මේ ෆයිටෝක්‍රෝම් යාන්ත්‍රණය කියන එක. හරිද? ඊළඟට මෙන්න මෙහෙම දෙයක් කරනවා. මේ කියන්නේ පොඩි අවබෝධයක් ලබා ගන්න ප්‍රකාශ වර්ති ප්‍රේරණය ඉංග්‍රීසියෙන් කියන ෆොටෝපීරියොඩික් ඉන්ඩක්ෂන් කියලා. එතකොට ප්‍රභාවර්ති ශාකවලට ලබා දෙන ආලෝක කාලය හා උෂ්ණත්වය කෘත්‍රිමව පාලනය කරලා ඒවායේ පුෂ්පීකරණය උත්තේජ කිරීමක් කරන්න පුළුවන්. අපිට පුළුවන් අපිට ඕන වෙලාවට අවාරේ ශාකවල මල් පිපෙන්න සලස්වන්න කොහොමද ලබා දෙන උෂ්ණත්වය ආලෝක කාලය පාලනය කරලා. මේ විදිහට යම් ශාකයකට ලබා දෙන ආලෝක කාලය හා උෂ්ණත්වය කෘත්‍රිමව පාලනය කිරීමෙන් කෘත්‍රිමව යාමනය කිරීමෙන් අවාරේ මල් පිපීමට උත්තේජනය කිරීමට අපි කියනවා ෆොටෝපීරියොඩික් ඉන්ඩක්ෂන් එක හෙවත් ප්‍රකාශවර්ති ප්‍රේරණය කියලා. නමුත් එලිමහන් පරිසරයේ අපට ආලෝකය පාලනය කරන්න බෑ. ඕන පැය ගාන දෙන්න බෑ. ඕන උෂ්ණත්වය දෙන්න බෑ. ඒ නිසා මේ වාගේ වැඩ කරන්න පුළුවන්නේ හරිතාගාර වාගේ පාලනය කළ පරිසර තත්ත්ව යටතේ විතරයි. ඒකත් මතක තියාගන්න. ශාකවලට අමතරව ශාකවල පුෂ්පීකරණයට අමතරව අල හට ගැනීමෙහිවත් ස්කන්ධ මූලාකෘති විභේදනය ඉංග්‍රීසියෙන් කියනවා ටියුබ ඉනිෂියේෂන් සඳහාද ආලෝක කාලයේ බලපාන. දැන් අපි මෙතෙක් කතා කළේ ගස්වල මල් පිපෙන එකනේ. ඊට අමතරව අර්ථාපල් වැනි ශාකවල අල හට ගැනීම උත්තේජනය වෙන්නත් අපට මේ ආලෝක කාලය පාලනය කරන්න පුළුවන්. උදාහරණයක් කියනවා නම් අර්ථාපල් වල අපට පුළුවන් නම් ආලෝක කාලයේ පැය 10ට වඩා අඩුවෙන් ලබා දෙන්න අර්ථාපල් ශාකවල අල හට ගන්න එක උත්තේජනය වෙනවා. සමකාසන්න රටවල් වල වසරේ දිගුම හා කෙටිම කාල අතර තියෙන පරතරය අඩුයි සමකයෙන් බැහැරට යනකොට මේ කාල පරතරය වැඩි. දැන් උදාහරණයක් ගත්තොත් සාමාන්‍යයෙන් අපි ගත්ත අපේ රටේ දිගුම දිවා කාලය පැය 12යි විනාඩි 30යි. කවද්ද තියෙන්නේ? ජූනි මාසේ. කෙටිම දිවා කාලය පැය 11යි විනාඩි 40යි. කවද්ද තියෙන්නේ? දෙසැම්බර් මාසේ. 21. මේ දෙක අතර පවතින පරතරය ළමයි විනාඩි 50යි. මේක සමකාසන් රටක් හින්දායි මෙහෙම වෙලා තියෙන්නේ. අපි සමකයෙන් ඈතට යද්දි සමහර රටවල් වල මේ අතර පැය 6-4 ගැප් එකක් තියෙන්න පුළුවන්. හරිද? ඊළඟට කතා කරනවා අපි දැන් කතා කළා වර්ෂාපතනයේ භෝග වගාවට දක්වන බලපෑම, උෂ්ණත්වයේ භෝග වගාවට දක්වන බලපෑම, ආලෝකයේ භෝග වගාවට දක්වන බලපෑම. ඉතින් අපිට මේ සාකච්ඡාවේදී මම නිකමට දරුවනේ මතක් කරන්නේ වැඩිපුර නිකන් ඔබගේ පාස් පේපර්ස් දිහා පොඩ්ඩක් නිකන් ඇහැ දාලා බලවුවොත් අපිට යම් යම් ස්ථාන තියෙනවා ටිකක් වැඩිපුර නිකන් ටච් වෙනවා වගේ පේන ස්ථාන. මේ දේශගුණයට බලපෑම ගැන කතා කරන්න ගියාම එකක් තමයි අපිට ඔය නිතරම හම්බෙන සිද්ධියක් තමයි මම අර ඒක ඇදලත් පෙන්නුවා අර යල කන්නයේ වියලි කලාපයේ අස්වැන්න වැඩියයි මහ කන්නේ වියලි කලාපයේ අස්වැන්න අඩුයි වගේ කියන දේවල් පොඩ්ඩ අහලා තියෙනවා. ඊට අමතරව අපෙන් සමහර වෙලාවට විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා ඔය සෙවන ප්‍රිය ශාක ආලෝක ප්‍රිය ශාක ගැන කතා කරන එක.
ඒ වගේම විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා අර මම කිව්ව ටෙම්පරේචර් රේන්ජස් නැත්නම් උෂ්ණත්ව වගයන්. ප්‍රභා සංශ්ලේෂණ ප්‍රශස්ත උෂ්ණත්වය මොකක්ද? C3 ගස් වලට ප්‍රශස්ත කවුද? C4 ගස් වලට ප්‍රශස්ත කවුද? ඔය වගේ දේවල්. මීට අමතරව කතා කරලා තිබුණා ඔය වර්ණක සංශ්ලේෂණය, කැරොටිනොයිඩ් ආදී සංශ්ලේෂණය ගැන නොයෙකුත් පේපර්ස් වල අවධානයක් යොමු කරලා තිබුණා. මීළඟට දැඩිම අවධානයක් යොමු කරලා තිබුණේ මම දැන් ටිකකට කලින් ඔබට මතක් කරපු මේ පුෂ්පීකරණය ගැන. පුෂ්පීකරණයට ආලෝක කාලය දක්වන බලපෑම ගැන විශේෂ අවධානයක් යොමු කරලා තිබුණා. දැනගන්න දේශගුණ විද්‍යාව යටතේ පුතේ හම්බ වෙන්නේ ප්‍රධාන නිපුණතා මට්ටම් 4යි. මේ අපි කතා කරමින් ඉන්නේ ඕකෙන් දෙවන නිපුණතා මට්ටම. අපි කලින් දේශගුණ සාධක කියන්නේ මොනවද කියලා කතා කළ යුතුයි. ඒ ගැන කතා කළාට පස්සේ මේ දේශගුණ සාධක භූග වගාවට දක්වන බලපෑම ගැනයි මේ කතා කරන්නේ. මේ බලපෑම යටතේ අපි දැන් වර්ෂාපතනයේ උෂ්ණත්වයේ ආලෝකය ගැන කතා කරලා ඉවරයි. දැන් කතා කරන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව භූග වගාවට බලපාන ආකාරය. හරිද? මේ බලපෑම ආකාර දෙකකින් දක්වන්න පුළුවන්. එකක් තමයි හොඳ බලපෑම් හෙවත් හිතකර බලපෑම්. අනික තමයි ඉතින් නරක බලපෑම් හෙවත් අහිතකර බලපෑම්. හිතකර බලපෑම් කාගේද? සාපේක්ෂ ආර්ද්‍රතාවයේ. සාපේක්ෂ ආර්ද්‍රතාව ප්‍රශස්ත මට්ටමක ඇති වී උත්සේදන ක්‍රියාවලියද ප්‍රශස්ත මට්ටමක තියාගන්න අපට පුළුවන් වෙනවා. හොඳ සාපේක්ෂ ආර්ද්‍රතාවක් තියෙනවා නම් උත්සේදනය හොඳට තියාගන්න පුළුවන්. හැබැයි මෙහෙම එකක් තියෙනවා ළමයෝ සාපේක්ෂ ආර්ද්‍රතාව හා උත්සේදන ශීඝ්‍රතාව අතර තියෙන්නේ මතක තියාගන්න ප්‍රතිලෝම සම්බන්ධයක්. එකිනෙකාට පරස්පර සම්බන්ධයක් අපි නිකමට ප්‍රස්ථාරයක් ගැන කල්පනා කළොත් මෙන්න මේ වගේ තත්ත්වයක් අපට යෝජනා කරන්න පුළුවන්. මේ තියෙන්නේ ප්‍රස්ථාරේ y අක්ෂය කියලා හිතන්න. මේ මගින් අපට පුළුවන් උත්සේදන ශීඝ්‍රතාව දක්වන්න. මේ තියෙන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂය නම් අපට මේ මගින් දක්වන්න පුළුවන් පාරිසරික සාපේක්ෂ ආර්ද්‍රතාව. අපි නම් කරනවා x අක්ෂයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වශයෙන් y අක්ෂය අපට දක්වන්න පුළුවන් උත්සේදනයේ වශයෙන්. නැත්තම් උත්සේදන ශීඝ්‍රතාව කිව්වත් වැරද්දක් නෑ. මොකද වෙන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාව ගොඩක් අඩු නම් වායුගෝලයේ ජල වාෂ්ප අඩුයි. ශාකයේ තියෙන ජල වාෂ්ප වායුගෝලයේ ගන්න ලොකු ලැබියාවක් දක්වනවා හෙවත් අඩු සාපේක්ෂ ආර්ද්‍රතාව යටතේ උත්සේදන ශීඝ්‍රතාව වැඩි. නැත්තම් උත්සේදන ප්‍රමාණය වැඩි වෙනවා. සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු නම් උත්සේදනය වැඩි වෙනවා. හැබැයි සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙන්න වායුගෝලයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. වායුගෝලයේ තවදුරටත් ශාක වලින් ජල වාෂ්ප ගන්න හෙවත් උත්සේදනයට එච්චර ලැබියාවක් කැමැත්තක් ඉඩක් දෙන්නේ නැහැ. ප්‍රතිඵලය තමයි මේ කතා කරන සම්බන්ධය අපට දකින්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ සම්බන්ධයක්. සාපේක්ෂාර්ථතාව අඩු නම් ගොඩක් උත්සේදනය වෙනවා. සාපේක්ෂාර්ථතාව වැඩි වෙන්න උත්සේදනය අඩු වෙනවා. ඔන්න ඔහොම තත්ත්වයක් තමයි අපට අත්දකින්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ සම්බන්ධයකට අපි කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් inverse relationship එකක් කියලා. inverse. එකක් වැඩි වෙද්දි අනික අඩු වෙනවා. ඒ ගැන අපිට කියන්න පුළුවන්. right? ඔය කතා කළේ සාපේක්ෂ ආර්ද්‍රතාවයේ එක බලපෑමක්. ඒකට සිංහලෙන් කියන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. එකක් වැඩි වෙද්දි අනික අඩු වෙනවා ළමයෝ. inverse relationship කියන්නේ ප්‍රතිලෝම එකක්. දෙවෙනි එක තමයි වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාව යටතේ දළු කැබලි හොඳට මුල් අදිනවා. මේ නිසා විශේෂයෙන්ම අපි ඉදිරියේදී කතා කරනවා මේ ශාක ආරක්ෂිත ව්‍යුහ. මේ යටතේ ශාක ප්‍රචාරණය කරන්න ගියාම ප්‍රධාන වශයෙන් අපි ලබා දෙනවා ළමයි වැඩි උෂ්ණත්වයක් හා වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවක්. මේ තත්ත්වය යටතේ හොඳින් දළු කැබලි මුල් අදිනවා. ඒ වගේම වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාව යටතේ පුෂ්පවල තියෙනවා කොටසක් කලංකය කියලා. කලංකයේ ග්‍රාහී කාලය. ග්‍රාහී කාලය කියලා කියන්නේ නැත්නම් සමහර කෙනා රිසෙප්ටිව් පීරියඩ් එක කියලා කලංකය
පරාග අල්ලා ගැනීමට දායකත්වයක් ලබා දෙන කාලය. ඒ කාලය තුල තමයි කලංකයේ මත පරාග වැටුනොත් පරාගණය සාර්ථක වෙන්නේ. එතකොට යම් සාපේක්ෂාර්ථතාව වැඩි පරිසරයකදී කලංකය වැඩි කාලයක් පරාග අල්ලගන්න ග්‍රාහීව ඉන්න කැමැත්තක් දක්වනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? පරාගණය සාර්ථක වෙනවා. වැඩි සාපේක්ෂාර්ථතාව යටතේ. ඒ වගේම වැඩි සාපේක්ෂාර්ථතාව යටතේ තමයි මේ ඇන්තූරියම් ඕකිඩ් වගේ පුෂ්පවල ගුණාත්මය හෙවත් ක්වොලිටි එක වැඩි වෙනවා. ඒ නිසා තමයි ඔබ දැකලා ඇති සමහර වෙලාවට අර දැල් නිවාස හෙවත් net houses ඇතුලේ තමයි ඇන්තූරියම් නැත්නම් ඕකිඩ් වැනි ශාක වගා කරන්නේ. මොකද මේ වැඩි සාපේක්ෂාර්ථතාවයක් ලබා දෙන්න පුළුවන් නිසා. ඒ වගේම තව එකක් තමයි පත්‍රවල පූටිකාවල විවෘත වීමට මේ සාපේක්ෂාර්ථතාව බලපානවා. පූටිකා විවෘත වෙලා තියෙනවා නම් උත්සේදනයේ හා ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවත් හොඳට සිද්ධ වෙනවා. මොකද පූටිකා විවෘත වුණාම එක පැත්තකින් ජලය ඉවත් වෙනවා. අනික් පැත්තෙන් එතකොට ඉවත් වන ජලයත් එක්ක අලුතෙන් පෝෂක හා khනිජ ලවණ උරා ගන්නවා. එතකොට අලුතෙන් ජලය උරා ගන්නවත් එක්ක ප්‍රභා සංශ්ලේෂණයත් ඉතින් හොඳට කෙරීගෙන යනවා. අපි ඊළඟට කල්පනා කළොත් එහෙම කොහොමද මේ සාපේක්ෂ ආර්ද්‍රතාව නරකට හෙවත් අහිතකරව බලපාන්නේ කියලා. මේ සිදුවන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව ලැබෙන්න ඕන ප්‍රශස්ත අගයට වඩා වෙනස් වුණු. ශාකයකට ලැබෙන්න ඕන හොඳ නැත්නම් ප්‍රශස්ත සාපේක්ෂ ආර්ද්‍රතාවක් තියෙනවා. ඒක ඒ මට්ටමට ලැබෙන්නේ නැත්නම් අපිට කියන්න වෙනවා ඒක ගැටලුකාරී තත්වයක් කියලා. මේ යටතේ වෙන්න පුළුවන් එකක් තමයි අඩු සාපේක්ෂාර්ථතාව යටතේ ශාකවල තියෙන ජලය වේගයෙන් හානි වෙනවා. මේක උත්සේදනයේ හෝ වාෂ්පීකරණ ජල හානියක් ඉවපොරේෂන් ලොස් එකක් කියලා කියන්න පුළුවන්. මේ මගින් එක පැත්තකින් ශාක වියලෙනවා, මැරෙනවා, මැලවිලා. අනික තමයි වැඩි සාපේක්ෂාර්ථතාව යටතේ ශාකවලට ඇතිවන රෝග ආසාදන ඉහළ යනවා. උදාහරණයක් තමයි තේ බිබිලි හෙවත් බ්ලිස්ටර් බ්ලයිට් රෝගය. දැනගන්න මේක තේ වගාවේ ප්‍රධානම රෝගයක් වෙනවා. මේකේ රෝගකාරකයාගෙන මම නිකන් සඳහන් කළොත් පාඩම් කරන්න එපා. මේක ඇති කරන රෝගකාරකයාගේ නම දරුවනේ එක්සෝබැසිඩියම් වික්සන්ස් වෙනවා. මෙයාගේ ලක්ෂණයක් තියෙනවා වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු කාලෙට මෙයා එක විදිහකට හැසිරෙනවා. වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි කාලයකට වෙන විදිහකට හැසිරෙනවා. ඒ නිසා දැනගන්න සාපේක්ෂ ආර්ද්‍රතාව මත මේ රෝග ආසාදන ප්‍රමාණය තීරණය වෙනවා. අනික තමයි වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාව යටතේ ශාකවල කෘමි පලිබෝධ හානි ඉහළ යනවා. උදාහරණ තමයි දුමුරු පැලකී දෑවාගේ විද්‍යාත්මක නාමය නිල පාවාටා ලූජින්ස් වෙනවා. ඒ වගේම සුදු මැස්සා කියලා කෘමියෙක් ඉන්නවා. එයාගේ විද්‍යාත්මක නාමය බෙමීසියා ටැබැකි වෙනවා. මේගොල්ලා යුෂුරාබුනාකාරයේ කෘමීන් ඇත්තටම කිව්වොත් වගාව තුල නැත්තම් අපේ භෝග ශාක වගා කරන පරිසරයේ හෙවත් අපේ ශුද්ධ පරිසරයේ හිතන්නකො මේ තියෙන පොළොව මට්ටම කියලා. මෙහෙම ගොයම් ශාක වගා කරලා තියෙනවනම් මේ ගොයම් ශාක ගොඩාක් එකිනෙකාට ළඟින් වගා කරපු තත්වයක දැන් අපි දන්නවා කුඹුරක ජල මට්ටමක් තියෙනවනේ මෙහෙම. මේ කුඹුරේ තියෙන ජලයේ වාෂ්ප වෙලා මේ පත්‍ර වලින් ආවරණය වූ පරිසරය මේකට අපි කියනවා ශුද්ධ පරිසරය කියලා. මේකේ වැඩි සාපේක්ෂාර්ථතාවක් ඇති වෙනවා. මේකේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි තත්වයකටපත් වෙනවා. සාපේක්ෂාර්ථතාව වැඩි වුණාම මොකද වෙන්නේ? මේ ගොයම් ගස් අස්සේ වැඩිපුර නිලපාවාටා ලූජෙන්ස් සෙවත් දුඹුරු පැලකී දෑවා වගේ කෘමියෙකුට සැරිසරන්න පුළුවන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා ගොයම් ශාකයේ පාදස්ත කොටසට කරන හානිය වැඩි වෙනවා. ඉතින් ඒ නිසා එක උපක්‍රමයක් තමයි දුඹුරු පැලකී දෑවා පාලනය කිරීම යටතේ මේ තත්ත්වයේ ඇති නොවන විදිහට වගාවේ පරතර පාලනය කරනවා. සෙවන පාලනය කරනවා කියන්නේ මේක තමයි. right. ඔය අහිතකර ප්‍රතිඵල. ඒ වගේම තව එකක් තමයි අධික සාපේක්ෂාර්ථතාව යටතේ සමහර ශාකවල පරාගණය වෙන්නේ මේ පරාග සුළඟ සමග විසිරී යාමෙන්නේ. දැන් මොකද වෙන්නේ?
අධික සාපේක්ෂාර්ථතාවය යටතේ මේ පරාග ජලයෙන් තෙත් වෙනවා. එතකොට පරාග තෙත් කනවා. එතකොට මොකද වෙන්නේ? ඒ වාට සුලඟ සමග එහාට මෙහාට ගමන් කරගන්න බැරි වෙනවා. පරාග ඈතට පැතිරී යන එකයි වැළැක්වෙන්නේ. තව එකක් තමයි වැඩි සාපේක්ෂාර්ථතාවය යටතේ ශාකවල උත්ස්වේදනය පහළ යනවා. දැන් දැනගන්න මම කලිනුත් මේ ගැන සඳහන් කළා. දැන් ළමයි මේ තියෙන ශාකයක් නම් මේ ශාකයේ ඔන්න බලන්නකො පත්‍රයක් තියෙනවා කියලා. මේ පත්‍රයේ තියෙන පූටිකා නම් සිදුරු හරහා ජලයේ වාෂ්පාකාරයෙන් පිටවන එකනේ උත්ස්වේදනය කියන්නේ. යම් ශාකයක වායව කොටස් හරහා ජලයේ වාෂ්පාකාරයෙන් නිකුත් වීම උත්ස්වේදනයයි. මේක සිද්ධ වෙනකොට එක දෙයක් තියෙනවා. මේ ශාක පත්‍රය හා වායුගෝලයේ අතර ජල සාන්ද්‍රණ හෙවත් ජල පීඩන අනුක්‍රමණයක් තිබිය යුතු වෙනවා. මේක සඳහා වෙන්න ඕන ශාකයේ තුල පවතින ජල ප්‍රමාණය හෙවත් ජල සාන්ද්‍රණය පුළුවන් තරම් වැඩි වෙන්න ඕන. අනික් අතට වායුගෝලයේ පවතින ජල සාන්ද්‍රණය හෙවත් ජල පීඩනය අඩු වෙන්න ඕන. මෙන්න මේ වාගේ වෙලාවට තමයි ශාක පත්‍රය හා වායුගෝලයේ අතර ජල සාන්ද්‍රණය හෙවත් ජල පීඩන උපරිම අනුක්‍රමණයක් ඇති වෙන්නේ. ඒතර ඒ වාගේ වෙලාවට මොකද වෙන්නේ? මේ ශාකයෙන් ගොඩක් ජලය උත්සේදනය වෙනවා. නමුත් සාපේක්ෂාර්ථතාව වැඩි වෙනවා කියන්නේ මොකක්ද? මේ වායුගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මෙයාගේ අතර තියෙන ગેප් එකෙහිවත් අන්තරයේවත් පරතරය අඩු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? සාපේක්ෂාර්ථතාව වැඩි වෙනවත් එක්කම උත්සේදන ශීඝ්‍රතාව අඩු වෙනවා. දැනගන්න ශාකවලට උත්සේදනය සමහර වෙලාවට හිතකර තත්වයක් වෙනවා. මොකද ශාකවලට උත්සේදනය වුණාම මේ මගින් ඇති වෙනවා ඇද ගැනීමේ බලයක්. උත්සේදනය නිසා ශාක තුල හටගන්නවා ගුරුත්වයට එරෙහිව ඉහළට ජලය ඇද ගැනීමේ බලයක්. මේකට අපි කියනවා ට්‍රාන්ස්පිරේෂන් පුල් එක හෙවත් උත්සේදන චූෂණය කියලා. මෙන්න මේ උත්සේදන චූෂණය කියන ඇද ගැනීමේ බලයත් එක්කම මොකද වෙන්නේ? පසේ තියෙන ඛනිජ ලවණ පෝෂකත් ශාකයට ඇතුල් වෙනවා. මේ නිසා ශාකවලට පාංශු පෝෂක ලබා ගන්න නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ආදී ලබා ගන්නට මේ උත්සේදන චූෂණය ආධාර වෙනවා. යම්කිසි හේතුවක් හින්දා වායුගෝලී සාපේක්ෂාර්ථතාව වැඩි වෙලා උත්සේදනය අඩු වුණොත් උත්සේදන චූෂණය අඩු වෙනවා. ශාකවලට අවශ්‍ය වන ජලය හා පෝෂක අවශෝෂණය වීමේ ගැටලු මතුවෙනවා. මම සරල උදාහරණයක් කියන්නම්කෝ. ප්‍රායෝගික උදාහරණයක්. ළමයි අපේ රටේ වැඩිම වර්ෂාවක් ලැබෙන ප්‍රදේශ. මේ ප්‍රදේශවල ලැබෙන වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 3500ක් සමහර වෙලාවට 5000කට ආසන්න වෙනවා. මේක තමයි අපේ රටේ වාර්තාගත වර්ෂාපතනයක්. මේක ලැබෙනවා ඔය හෝටන් තැන්න ආශ්‍රිත ප්‍රදේශවලට. නමුත් ඔබ හෝටන් තැන්න ආශ්‍රිත ප්‍රදේශවල පවතින ශාක පරීක්ෂා කරලා බැලුවොත් අර ශුෂ්ක හෙවත් අඩුම වර්ෂාවක් ලැබෙන හම්බන්තොට, මන්නාරම්, පුත්තලම් වැනි ප්‍රදේශවල හම්බ වෙන ශාක වගේ මේ තරම් අධික වර්ෂාවක් ලැබෙන හෝටන් තැන්නේ වගා කරපු ශාකවල සමහර වෙලාවට තියෙනවා අපි ඉංග්‍රීසියෙන් කියනවා සීරෝෆයිටික් කැරක්ටර්ස් හෙවත් ශුෂ්ක රූපී අනුවර්තන. පත්‍ර සංඛ්‍යාව අඩුයි, පත්‍ර ප්‍රමාණයෙන් කුඩයි. එහෙම නැත්නම් පත්‍ර ක්ෂීණ වෙලා පත්‍රවල ක්ෂීරය හෙවත් කිරි පවතිනවා. පත්‍ර ඝනකම් දිලිසෙන උච්චර්ම තියෙනවා. මේ වගේ ශුෂ්ක රූපී අනුවර්තන තියෙනවා. කෙනෙකුට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. ඇයි දෙයියනේ මේ තරම් අධික වර්ෂාවක් ලැබෙන ප්‍රදේශවලත් වගා කරපු ශාක මේ වගේ ශුෂ්ක රූපී අනුවර්තන පෙන්눔 කරන්නේ කියලා. ජලයේ හිඟ තත්වයන් නිසා ඇතිවන ලක්ෂණ හෙවත් ජල සංරක්ෂණය කරන ලක්ෂණ හෙවත් ඇයි මේ ශාක මේ වගේ ශුෂ්ක රූපී අනුවර්තන දක්වන්නේ කියන ගැටලුව මතුවෙනවා. ඒකට හේතුව මේකයි. මේ ප්‍රදේශයේ අධික වර්ෂාවක් ලැබෙන එක ඇත්තයි. ඒ නිසා පසේ ඕන තරම් වතුර තියෙනවා. නමුත් වෙලා තියෙන්නේ මේ ශාකවලට පසේ තියෙන ජලය උරා ගැනීම අපහසු වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ හෝටන් තැන්න කියන ප්‍රදේශයේ ඔබ මේ ගියානම් දැකලා ලෝකාන්තයේ වර්ල්සෙන් බලන්න යනකොට මේ ප්‍රදේශයේ අධිකව මීදුම ඇති වෙනවා. මීදුම කියන්නේ මොකක්ද? කිසියම් වායුගෝලයක් ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙලා
උපරිම ජල වාෂ්ප ප්‍රමාණය දරාගෙන දරන්න බැරි ඉතුරු ටික වමනය කළ තත්ත්වයක්. නැත්නම් ශාකයෙන් බැහැර කළ තත්ත්වයක්. ඉතින් මේ තරම් අධික ජල වාෂ්ප ප්‍රමාණයක් තියෙන නිසා වායුගෝලයේ ජල වාෂ්පයෙන් සංතෘප්ත වෙලා මීදුම ඇති කරනවා. මේ ඇති කරන මීදුම නිසා මේ වායුගෝලයේ තවදුරටත් ශාක පත්‍ර වලින් උත්සේදනය යටතේ ජලය ලබා ගන්න සූදානම් නැහැ. වායුගෝලය කියන මට ප්‍රමාණවත් තරම් ජලය තිබෙනවා. ජල වාෂ්ප ඔබගෙන් එපා කියනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? මේ ශාකවල සිදුවන උත්සේදන ක්‍රියාව අඩාල වෙනවා. ශාක වලින් සිදුවන උත්සේදන ක්‍රියාව අඩාල වෙනවා. මේක ලොකු ගැටලුවක්. මේ නිසා මොකද වෙන්නේ? පසේ කතරම් ජලය තිබුණත් ශාකවලට උත්සේදනය කරන්න විදිහක් නැහැ. වායුගෝලයේ පවතින අධික සාපේක්ෂාර්ථතාව නිසා වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රතික්ෂේප කරනවා. මේක ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? පසේ ජලය තිබුණට ශාක වලට ජලය ලබා ගන්න බෑ. ඒ නිසා ශාක හැඩ ගැහිලා තියෙනවා. තමාට ලබා ගන්න පුළුවන් සීමිත ජල ප්‍රමාණය උපරිමව සංරක්ෂණය කරගන්න කොහොමද? සීරෝෆයිටික් කැරක්ටර්ස් ඒවත් ශුෂ්ක රූපී අනුවර්තන දක්වලා. මම නිකමට කියන්නේ මෙන්න මේ විදිහට යම් පසක කිතරම් ජලය තිබුණත් ශාකවලට එම ජලය ලබාගත නොහැකි වීමෙන් ඇතිවන මේ තත්වයට සමහරු කියනවා දරුවනේ physiological droughtness කියලා. මේකට ඉංග්‍රීසියෙන් කියනවා physiological droughtness කියලා. මේකට සමහරු යෝජනා කරනවා සිංහල නාමයක් පාරිභෝගික නිරුදකත්වය කියලා. මේක සමහර වෙලාවට පසේ ජලයේ තිබුණත් මේ ජලයේ පවතින ආසුත පීඩනය ඉහළ ගියොත් අධිකව ලවණ දිය වුණත් ඇති වෙන්න පුළුවන් තත්වයක්. පස නෙවෙයි වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රතික්ෂේප කළත් මේ තත්වය ඇති වෙන්න පුළුවන්. හරිද? මම නිකන් එක මතක් කළේ ඔය බයොලොජි වලට මේක ටිකක් සම්බන්ධ වෙනවා. එතකොට මොකද වෙන්නේ මේ විදිහට? ශාකවලට ජලය හා පෝෂක උරා ගන්න බැරි වෙනවා වායුගෝලයේ සාපේක්ෂාර්ථතාව ඉහළ ගියොත්. ඒ වගේම තව ගැටලුවක් තියෙනවා හැබැයි බීජ ගබඩා තුල බීජ ආදිය ගබඩා කරපු ස්ථානවල සාපේක්ෂාර්ථතාව ඉහළ ගියොත් මොකද වෙන්නේ? මේ ඉහළ ගිය තෙතමනේ බීජ මගින් උරා ගන්නවා. බීජ උරාගෙන මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ සංචිත ආහාර වැයවීමෙහිවත් ශ්වසන ක්‍රියාව වේගවත් වෙනවා. මේ විදිහට ශ්වසන ශීඝ්‍රතාව වැඩි වුණාම මොකද වෙන්නේ? බීජයේ තියෙන සංචිත ආහාර වැය වෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? අකාලයේ හෙවත් ගබඩාව තුලදී බීජ ප්‍රරෝහණය වෙනවා. අපට ගබඩාවක් ඇතුලේ බීජ ප්‍රරෝහණය වෙන්න අවශ්‍ය නැහැ. මේක සිද්ධ වුණේ වැඩි සාපේක්ෂ ආර්ද්‍රතාවයේ මගින් ඇති වූ බලපෑමක් නිසා. අපි දැන් සාපේක්ෂ ආර්ද්‍රතාව ගැන කතා කළාට පස්සේ එහෙනම් ඊළඟට අපේ කල්පනාව සුළඟ කොහොමද භෝග වගාවට බලපාන්නේ කියන එක ගැන කතා කරන්නයි. සුළඟ කෘෂිකාර්මිකව නැත්නම් භෝග වගාවට දක්වන බලපෑම ආකාර දෙකක් වෙනවා. එකක් සුළඟේ හිතකර බලපෑම, අනික සුළඟේ අහිතකර බලපෑම. අපි ගත්තොත් එහෙම ඉස්සෙල්ලම සුළඟේ හිතකර බලපෑම. දැනගන්න සුළඟේ හිතකර බලපෑම ඇතිවන්නේ මද සුළඟ මගින්. නැත්නම් සමහරු කියයි mild wind නැත්නම් mild breeze ආදී නම් දාලා තියෙනවා. මේ මද සුළඟ කියලා කියන්නේ පැයට කිලෝමීටර් 8කට වඩා වේගයෙන් අඩු සුළඟයි. එයා බලපානවා ඉස්සෙල්ලම ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට. දැන් මෙතෙන්දි මද සුළඟ කරන වැඩක් තියෙනවා ළමයි. ඔබ දන්නවා ප්‍රභා සංශ්ලේෂණය වෙනකොට මොකද වෙන්නේ? ශාක තමාගේ ප්‍රභා සංශ්ලේෂණය යටතේ ශාක කරන්නේ මොකක්ද? මෙයාගේ පත්‍ර හරහා ප්‍රභා සංශ්ලේෂණය වෙන්න ඉඩ හැරලා මෙයාගේ පත්‍ර හරහා වායුගෝලයට ඔක්සිජන් පිට කරනවා. ඔබ දන්නවා ප්‍රභා සංශ්ලේෂණයේ අතුරු ඵලයක් තමයි ඔක්සිජන් කියන්නේ. දැන් මෙහෙම දිගටම ඔක්සිජන් පිට වේගෙන ගියාම මොකද වෙන්නේ? මේ ශාකයේ අවට ශුද්ධ පරිසරයේ මෙන්න මේ වාගේ කලාපයේ පවතින ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වෙනවා.
මේ විදිහට ශාකයාවට පරිසරයේ ඔක්සිජන් සාන්ද්‍රණය වැඩි වුණාම මොකද වෙන්නේ? ශාකයේ ප්‍රභා සංශ්ලේෂණයේ අමුද්‍රව්‍යයක් වන කාබන් ඩයොක්සයිඩ් ලැබෙන එක අඩු වෙනවා. ඒ වගේ වෙලාවට මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව පහළ යනවා. මේක වළක්වන්න පුළුවන් කමක් තියෙනවා මද සුළඟට. දැන් මේ වගේ වෙලාවක මද සුළං ප්‍රවාහයක් ආපුවාම එයා කරන්නේ මොකක්ද? මේ ශාකයේ අවට තියෙන ඔක්සිජන් වාතය, ඔක්සිජන් වායුව ඉවත ගෙන යනවා. ඒ වෙනුවට ප්‍රභා සංශ්ලේෂණයට ආධාර වන කාබන් ඩයොක්සයිඩ් වායුව ශාකයට ළඟා කරනවා. ඔක්සිජන් වායුව ඉවත් කරලා ඒ වෙනුවට ප්‍රභා සංශ්ලේෂණයට හිත කරවන කාබන් ඩයොක්සයිඩ් වායුව එයාට ළඟා කරනවා. ඒක තමයි අපි මේ අංක 1 හිතකර බලපෑම යටතේ දක්වලා තියෙන්නේ. ශාක වලින් බැහැර කරන ලද ඔක්සිජන් බහුල වාතය ශාකයෙන් ඉවත ගෙන යන අතර ඒ වෙනුවට කාබන් ඩයොක්සයිඩ් බහුල වාතය ශාකයේ වෙත ළඟා කරනවා. දෙවෙනි එක තමයි ශාකවල පරාගණයට. දැනගන්න තද සුළඟ මගින් නම් පරාගවලට හානි කරනවා, යාන්ත්‍රික හානි කරනවා, පරාග වියලී යාමටත් හේතුවක් වෙනවා. හැබැයි දැනගන්න මද සුළඟට පුළුවන් ශාකවල පරාගණය උත්තේජ කරන්න. අඩු ප්‍රවේගයකින් යම් ශාකයක තියෙන පරාග යාබද ශාකවලට ගෙන යන්න යාට පුළුවන්. තුන්වෙනි එක තමයි ශ්‍රී ලංකාවේ භෝග වගාවේදී වැදගත්ම දේශගුණ සාධකයක් තමයි ඔබට මතක් කළා අපි මෝසම් වැසි. අපි ගත්තොත් එහෙම ළමයි ශ්‍රී ලංකාවේ දේශගුණය තීරණය වන ප්‍රධානම දේශගුණ සාධක දෙකක් තියෙනවා. එකක් වර්ෂාපතනය, අනික උෂ්ණත්වය. මේකෙන් වඩාත්ම වැදගත් සාධකයේ වර්ෂාපතනය වෙනවා. ඒ අර්ථයේ ප්‍රධානම වර්ෂාපතන යාන්ත්‍රණය වන්නේ මෝසම් වර්ෂාව. අපි දන්නවා මෝසම් වර්ෂාව ඇතිවන්නේ මෝසම් සුළං මගින්. එතකොට මේ මෝසම් සුළං ඇතිවීමට සුළඟ කියන සාධකය වැදගත් වෙනවා. ඊළඟට සුළං මෝල් කියලා જાතියක් අපේ රටේ ඉදි කරලා තියෙනවා. ඔයගොල්ලෝ සමහර වෙලාවට ඔය දුර බැහැර ප්‍රදේශ උදාහරණ ඔය කතරගම වගේ පැතිවල යද්දී මෙන්න මෙහෙම එකක් දැකලා තියෙනවද? කතරගම ආදී දුර බැහැර ප්‍රදේශවල ගමන් කරද්දී ඔබට දකින්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක්. මෙහෙම පොඩි කුළුණු වගේ හරි ගැස්සලා තියෙනවා. ඊට ආදික උසින් යුක්තයි. මේක උඩ තියෙනවා ළමයි මෙන්න මේ වගේ අවරපැති සවි කරලා තියෙනවා. මෙහෙම. මේවා මොකද වෙලා තියෙන්නේ? හිමීට සුළං ප්‍රවේගය යටතේ කැරකෙනවා. මේවා කැරකෙන්න අවශ්‍ය චාලක ශක්තිය ලබා දෙන්නේ සුළඟ මගින්. මේවා කැරකෙනකොට මොකද වෙන්නේ? මේ මගින් කිසියම් ආකාරයක බල ශක්තියක් හෙවත් චාලක ශක්තියක් ජනනය වෙනවා. එතකොට ඉස්සර කාලේ මේ රුසියාව වගේ යුරෝපීය රටවල් වල කෙලින්ම මේ ලැබෙන ශක්තිය පාවිච්චි කරලා ධාන්‍ය හැඹරීම, ජලයේ පොම්ප කිරීම වාය කටයුතු කරලා තියෙනවා. ඊළඟට ශ්‍රී ලංකාවේ නම් මේ වගේ සුළං මෝල් මගින් ලැබෙන මේ චාලක ශක්තිය උපයෝගී කරගෙන මේ චාලක ශක්තිය මගින් ඒගොල්ල විද්‍යුත් ශක්තිය නිර්මාණය කරනවා. ඒ කියන්නේ විදුලිය නිර්මාණය කරනවා. හැබැයි මේ විදුලිය ඒගොල්ලා අපේ රටේ ජාතික විදුලි බල පද්ධතියට අලෙවි කරනවා. සමහරලාට මේවා මේ සමාගම් මගින් තමයි පවත්වාගෙන යන්නේ. ඉතින් කොහොම හරි කෘෂිකර්මාන්තයේදී අවශ්‍ය බල ශක්තිය ලබා ගන්නට පුළුවන් උපකාරකයක් විදිහට අපට සුළං යොදා ගන්න පුළුවන්. එතකොට සුළං මෝල් මගින් ලැබෙන චාලකයවත් මේ යාන්ත්‍රික ශක්තිය අපට කෘෂිකාර්මික කටයුතු වලට යොදා ගන්න පුළුවන්. උදාහරණයක් තමයි ජලයේ පොම්ප කිරීම. අපට පුළුවන් මේ ශක්තිය යොදාගෙන දැන් මේක බල ශක්තිය අර්බුදයක් නිසා මේ වගේ දෙයකට වැදගත්කම වැඩි. වර්තමානයේ අපි මුහුණ දෙන බල ශක්තිය අර්බුදය නිසා උදාහරණ තමයි ජලයේ පොම්ප කිරීම. එහෙම නැත්නම් මේ ශක්තිය ලබාගෙන අපට පුළුවන් ධාන්‍ය ඇඹරීමක් කරන්න, පිටි අඹරන්න. එහෙම නැත්නම් මේ ශක්තිය උපයෝගී කරගෙන අපට විදුලි බල උත්පාදනය කරන්න පුළුවන්. මොකද තමයි දැන් මේ දිනවල අපි මුහුණ දීලා තියෙනවා දේශීය වශයෙන් බල ශක්ති අර්බුදයකට.
විදුලි බලය හා ඉන්ධනවල යම් යම් සීමාකම් තියෙනවා. මේ වගේ තත්ත්වයන් යටතේ මේ බඳු විකල්ප දේවල් ගැන ව්‍යුහගත ප්‍රශ්න වලින් සමහර ලාවට වක්‍රව අහන්න පුළුවන්. සුළඟ කොහොමද ප්‍රශ්නයක් දීලා සුළඟ දේශීය බලශක්ති අර්බුදයට විකල්පයක් වශයෙන් යොදාගන්නේ කොහොමද? සුළඟේ පවතින චාලක ශක්තිය අපට විවිධ කෘෂිකාර්මික ක්‍රියාකාරකම් වලට නැත්නම් බලශක්තිය උත්පාදනයක් විදිහට යොදා ගන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන්. මීට අමතරව වී වැනි ධාන්‍ය භෝගවල අස්වනු නෙළුවාට පස්සේ එහි තියෙන සැහැල්ලු අපද්‍රව්‍ය උදාහරණ 10ක් දූවිලි වාගේ දේවල් අපට සුළං මගින් පිරිසිදු කරගන්න පුළුවන්. ඒකත් සුළඟේ හිතකර බලපෑමක්. ඊළඟට ඉතින් කිසිම දෙයක් හිතකරව විතරක් බලපාන්නේ නැහනේ. සුළඟත් එහෙමයි හිතකරව වගේම අහිතකරව බලපානවා. එහෙනම් අපි කතා කරන්න යන්නේ සුළඟේ අහිතකර බලපෑම. දැනගන්න මේ අහිතකර බලපෑම ඇති වෙන්නේ හුඟක් වෙලාවට තද සුළඟ මගින්. මද සුළඟ හිතකරයි, තද සුළඟ අහිතකරයි. තද සුළඟ කියලා කියන්නේ පැයට කිලෝමීටර්ස් 8කට වඩා වැඩි ප්‍රවේගයකින් හමා යන සුළඟට. එතකොට මේ මගින් නැති කරන එක නරක ලක්ෂණයක් තමයි තද සුළඟ යටතේ භෝග හා පසේ තියෙන ජලයේ වාෂ්පීකරණ හානියට ලක් වෙනවා. දැන් හිතන්නකෝ මේ තියෙන්නේ පොළොව මට්ටම මේකේ ශාක වගා කරලා තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ වාගේ තද සුළඟක් හමාගෙන එනකොට එක පැත්තකින් පසේ තියෙන ජලයේ වාෂ්ප වෙලා ඉවත් වෙනවා. අනිත් පැත්තෙන් ශාකවලත් උත්සේදන ශීඝ්‍රතාව වැඩි වෙලා මේ ජලය හානි වෙනවා. මේ නිසා තද සුළං ප්‍රවාහ මගින් පාංශු ජලයේ වාෂ්පීකරණය යටතේ හානි කරනවා. ශාකවල පවතින ජලය උත්සේදනයේ වේගවත් කිරීමෙන් හානි කරනවා. මීට අමතරව තව ගැටලුවක් තමයි මේ ශාක ඇද වැටීමට තද සුළඟ හේතුවක් වෙනවා. මේ ශාක ඇද වැටෙනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා ලොජින් කියලා. මේක හුඟක් සුලභ ධාන්‍ය භෝගවල. ඇයි ධාන්‍ය භෝගව මේ සුළඟ මගින් ඇද වැටෙන්නේ? එකක් තමයි ධාන්‍ය භෝග වලට ශක්තිමත් මුදුන් මූල පද්ධතියක් නේ. එයාට තියෙන තන්තු මූල පද්ධතියක්. ඒක පහසුවෙන් පසත් එක්ක හොඳට සම්බන්ධ වෙන්නේ පද සුළං ප්‍රවාහයක් ආපු හැටි මේක ඇද වැටෙනවා. උදාහරණයක් තමයි අපි කවුරුත් දන්න වී ශාකය. වී ශාකයේ පහසුවෙන් ඇද වැටෙනවා. දැන් මෙතන කියනවා ධාන්‍ය භෝග ඇද වැටීමෙන් එහි වර්ධනය හා අස්වැන්න පහළ යනවා. මොකද මේක බිම වැටුණාට පස්සේ මේක පස් වලට වැහෙනවා. ඒ වගේම මුල් වලින් ඉවත් වෙනවා, පස්සෙන් ඉවත් වෙනවා. එතකොට ඵලය හටගත් පස්සේ ඇද වැටුණා නම් අස්වැන්න පසට යට වෙලා ඒක අහිමි වෙනවා. කරල් හටගත් ධාන්‍ය ඇද වැටුණත් එහෙම අපට අස්වැන්න ලබා ගන්න, නෙලා ගන්නත් අමාරු වෙනවා. දැනගන්න හුඟක් වෙලාවට ඇද වැටුණු ගොයම් යන්ත්‍ර සූත්‍ර මගින් කැපීමේදී යම් යම් ගැටලු තියෙනවා. ඊළඟට තව එකක් තමයි ප්‍රභා සංශ්ලේෂක කොටස් වලට මේ තද සුළඟ මගින් හානි වෙනවා. උදාහරණයක් තමයි අධික සුළඟ මගින් පත්‍ර ඉරී ගිහිල්ලා මේ තත්ත්වය ඇති වෙනවා. එතකොට ශාකයේ ප්‍රභා සංශ්ලේෂණ පෘෂ්ඨීය වර්ගඵලයේ අඩු වෙනවා. උදාහරණයක් තමයි මේ අධික සුළං හානි සහිත ප්‍රදේශවල කෙසෙල් වගා කරපුවාම කෙසෙල් ශාකයේ පත්‍ර ඉරී යාමේ තත්ත්වය වාර්තා වෙනවා. ඊළඟට වගාවට පලිබෝධ හා රෝග ඇති වෙනවා. අධික සුළං මගින් එක පැත්තකින් ශාක එකිනෙක ස්පර්ශ වීමෙන් නැත්නම් ගැටීමෙන් ඒවට යාන්ත්‍රික හානි ඇති වෙනවා. මේ මගින් ශාකවල තුවාල හට ගන්නවා. දැන් මොකද වෙන්නේ? මේ තුවාල හරහා විවිධ රෝග පලිබෝධ කාරක ඒ ශාකවලට ඇතුල් වෙනවා. මේක පලිබෝධයන්ගේ පැතිරී යාමටත් හේතුවක් වෙනවා. ඒ කියන්නේ දැන් පලිබෝධ එක පැත්තක ඉඳලා තවත් පැත්තකට සුළඟ සමග පැතිරී යන්න පුළුවන්. විශේෂයෙන්ම කෘමි පලිබෝධ සුළඟත් එක්ක මේ විතර ගසාගෙන යනවා. මේ විතරක් නෙමෙයි සමහර දිලීර බීජාණු එක වගාවකින් තවත් වගාවකට සුළඟ සමග පැතිරී යනවා. මොකද රෝග පැතිරී යහි ක්‍රම ගණනාවක් තියෙනවානේ. සුළං මගින්, උපකරණ මගින්, සතුන් මගින්, මිනිසුන් මගින්. ඉතින් මෙතෙන්දී සුළං හමාගෙන යනකොට ඒකත් එක්ක සමහර රෝග පලිබෝධ වල්පැල හානි පවා ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඊළඟට භෝග ශාක ලපටි පළ මල් ආදිය හැලෙනවා. සුළඟේ පවතින චාලක ශක්තිය මගින් මේවා ඉබේම හැලී යාමට ලක් වෙනවා. අනික තමයි අධික සුළං හානි තියෙන වෙලාවට අපට සමහර ජල සම්පාදන ක්‍රම උදාහරණ විසිරි ජල සම්පාදන ක්‍රම ඒවට සමහරු කියනවා ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදන ක්‍රම කියලා.
ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදන ක්‍රම යොදන්න අමාරු වෙනවා. ඊට අමතරව අපට වගාවට ඇග්‍රෝකෙමිකල්ස් සෙවත් කෘෂි රසායන යොදන්නත් අමාරු වෙනවා. දැන් මොකද හේතුව ළමයි මේ ස්ප්‍රින්ක්ලර් ජල සම්පාදන ක්‍රමවලදී අපි කරන්නේ මේ වගේ දෙයක් නේ. නිකමට මතක් කරන්නම්කෝ. ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් වලදී අපි කරන්නේ ළමයි මෙන්න මෙහෙම තියෙනවා නම් පොළොව මට්ටම ඒක මුදුනට මේ වාගේ නලයක් අරන් ගිහිල්ලා මේ නලයේ කෙළවර තියෙනවා පොඩි සිදුරක්. මේ සිදුර සහිත කොටස මේකට අපි කරන ස්ප්‍රින්ක්ලර් හෙඩ් එක කියලා මේක කැරකෙනවා. ඒ ජලයේ තියෙන චාලක ශක්තිය මගින්මයි මේක කැරකෙන්නේ. කැරකුණා මොකද වෙන්නේ? මේ සිදුර ඔස්සේ ජල විසුරුමක් පිට වෙනවා. ෂූ ගාලා ජල විසුරුමක් පිට වෙනවා. එතකොට මේ ජල විසුරුම තමයි ශාක් වලට ලැබෙන්නේ. දැන් මෙහිදී අධික සුළං හානියක් තියෙනවා නම් මොකද වෙන්නේ? මේ ජල විසුරුම වගාවෙන් ඉවතට ගසාගෙන යනවා. එතකොට ස්ප්‍රින්ක්ලර් පද්ධතිවල කාර්යක්ෂමතාව බිඳ වැටෙනවා. උදාහරණයක් කිව්වොත් අධික සුළං හානි සහිත ප්‍රදේශවලට අපිට ස්ප්‍රින්ක්ලර් සිස්ටම්ස් දාන්න බෑ. ඒ වගේම තව ප්‍රශ්නයක් තමයි මේ ඇග්‍රෝකෙමිකල්ස් සෙවත් කෘෂි රසායන යෙදීම. අපි වගාවට දියර ඉසින යන්ත්‍ර මගින් කෘෂි රසායන එහිනකොට අධික සුළං හානියක් ආවොත් මොකද වෙන්නේ? සියලුම කෘෂි රසායන ටික අපේ වගාවෙන් ඉවතට ගසාගෙන යනවා. එතකොට අපි කෘමිනාශක යොදපු එකේ තේරුමක් නැති වෙනවා. ඉතින් ඒ නිසා අධික සුළං හානි තත්ත්වයටතේ මේ ජල සම්පාදන ක්‍රම හා කෘෂි රසායන යෙදීම පිළිබඳව අපට යම් යම් ගැටලු මතුවෙනවා. අපි මේ කතා කළේ සුළඟ භෝග වගාවට දක්වන බලපෑම පිළිබඳවයි. ඊළඟට අපි කිව්වා ඍජු දේශගුණ සාධකයක් නොවුනත් වාෂ්පීය උත්සේදනය භෝග වගාවට දක්වන බලපෑම ගැන අපට ඕනනම් පොඩ්ඩක් සලකා බලන්න පුළුවන්. දැන් මොකද ඍජු දේශගුණ සාධක වශයෙන් වැදගත් වෙන්නේ වර්ෂාපතනය, උෂ්ණත්වය, ආලෝකය, සාපේක්ෂ ආර්ද්‍රතාව, සුළඟ. හැබැයි වාෂ්පීය උත්සේදනයත් වගාව ආශ්‍රිතව තිබිලා කිසියම් ආකාරයකට භෝග ශාක මත බලපෑම් ඇති කරන නිසා අපි නිකමට වගේ මෙයා ගැන කතා කරනවා. වාෂ්පීය උත්සේදනය කියලා කියන්නේ මම කලිනුත් කිව්වා වගේ යම් වගා ක්ෂේත්‍රයක සිදුවන වාෂ්පීකරණය හා උත්සේදනය කියන ක්‍රියා පිළිවෙල දෙකේ එකතුව. එතකොට මොකද වෙන්නේ? අධිකව සිද්ධ වුණොත් වාෂ්පීය උත්සේදනය මේ තියෙන පොළොව මට්ටම නම් ශාක වගා කරලා තියෙනවා. පසෙන් වාෂ්පීකරණ හානියක් සිද්ධ වෙනවා. ශාක වලින් අධිකව උත්සේදන හානියක් සිද්ධ වෙනවා. මේ මගින් මොකද වෙන්නේ? පරිසරයේ තියෙන ජලය ඉවත් වෙලා ජල සුලභතාව අඩු වෙනවා. ජල සුලභතාව කියන්නේ වගාවට ජලය ලබා ගැනීමේ හැකියාව අඩු වෙනවා. තව එකක් තමයි අපි ජල සම්පාදනය යටතේ විවිධ ජල සම්පාදන ක්‍රම යොදාගෙන පසට ජලය සපයනවා. මේ පසට සපයන ජලය පසෙන් ඉවත් වන ප්‍රධාන යාන්ත්‍රණය මොකක්ද? පසෙන් සිද්ධ වන වාෂ්පීකරණයත් භෝග ශාක වලින් සිදුවන උත්සේදනයක් තමයි. එහෙමනම් වාෂ්පීය උත්සේදනය කියලා කියන්නේ ජල සම්පාදනය කියලා වගාවට ජලය සපයන ජල ප්‍රමාණය හානි කරන ප්‍රධානම යාන්ත්‍රණයක් වෙනවා. ඒ වගේම ශාකවල වර්ධනය වෙන්න ප්‍රශස්ත වාෂ්පීය උත්සේදනයක් අවශ්‍යයි. හැබැයි එහෙම හේකුත් තියෙනවා. මොකද විශේෂයෙන්ම අර මං කලින් කිව්වා වගේ ශාක වලින් සිදු වෙනවා නම් උත්සේදනය ඒ සමග ශාකයේ වායව කොටස් සරහා ජලය පිට වෙනවා. ඒකට හරියන්නේ නැති වෙන උත්සේදන චූෂණය මගින් මේ ශාක පසෙන් ජලය ඇදලා ගන්නවා. මේ ඇදලා ගන්න ජලයත් එක්ක තමයි ශාක වලට පසේ තියෙන පෝෂක ලැබෙනවා. ඒ වගේම ජලය ලැබෙනවා. එතකොට පසට මේ විදිහට පෝෂක හා ජලය ලැබීමක් වෙන්න නම් මේ උත්සේදනය හරහා පසෙන් නැත්නම් ශාක ඔස්සේ ජලය ඉවත් වී යන්න ඕන. ඊළඟට පසේ වාසය කරනවා ජීවීන් අපි කියනවා පාංශු ජීවීන් කියලා. ඒගොල්ලන්ගේ ක්‍රියාවන්ට මේ වාෂ්පීය උත්සේදනය මත තීරණය වන පසේ ජල සුලභතාව බලපානවා. ඒ වගේම පසේ කාබනික ද්‍රව්‍ය පසට ලැබෙන ශාක හා සත්ව කොටස් දි รา පත් වීමක් හෙවත් ජීර්ණය වීමක් සිද්ධ වෙනවා. මේ විදිහට යම් පසක ඇති කාබනික පදාර්ථ වියෝජනය වෙන්න යනකොට ඒ පසේ තියෙන වාෂ්පීකරණය කොච්චරක්ද? ඒ මගින් පසට කොච්චර තෙතමනය ලැබෙනවාද කියන එක වැදගත් වෙනවා. අපි කතා කළේ වාෂ්පීය උත්සේදනය භෝග වගාවට දක්වන බලපෑම පිළිබඳවයි.
අපි මේ වෙනකොට කතා කරලා ඉවරයි මේ දේශගුණ සාධක නැත්තම් මේ සාධක භෝග වගාවට දක්වන බලපෑම් ගැන. අපි ඕනනම් පොඩ්ඩක් විතර මතක් කරගත්තොත් මොනවද අපි කතා කරපු දේශගුණ සාධක? භෝග වගාවට බලපාන දේශගුණ සාධක වශයෙන් නැත්තම් කාලගුණ සාධක කියන්නත් පුළුවන්. අපි කතා කළා නේද මෙන්න මේ වගේ සාධක ගැන. පළවෙනි එක තමයි ප්‍රධාන වශයෙන් වර්ෂාපතනය ගැන කතා කළා. අපි කිව්වා මේක ශාකවල ජල අවශ්‍යතාව පියවන ක්‍රමය, ශාකවලට සාත්තු ක්‍රියාවන්ට අවශ්‍ය ජලය ලබා දෙන ක්‍රමය, කාබනික පදාර්ථ වියෝජනය වෙන්න, ශාකවල වර්ධනය වෙන්න, පාෂාණ ජීර්ණය වෙන්න, පාංශු ජනනය වෙන්න, ශාකවලට පසෙන් පෝෂක හා ජලය උරා ගන්න, පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයට ආදී වශයෙන් වර්ෂාපතනයේ කෘෂි බීජ ප්‍රරෝහණය වෙන්න, ශාක පුෂ්පීකරණය වෙන්න ප්‍රධාන වශයෙන් වර්ෂාපතනයේ විශාල ක්‍රියාවන් සංඛ්‍යාවකට බලපෑවා. අපට හම්බ වුණු දෙවන පරිසරයේ නැත්නම් වැදගත් වන දේශගුණ සාධකය තමයි උෂ්ණත්වය. අපි දෙවනුව උෂ්ණත්වය ගැන කතා කළා. උෂ්ණත්වය ගැන කතා කරන්න ගියාම විශේෂයෙන්ම අපට පෙනී ගියේ මොකක්ද? ශාකවල සිදුවන බොහෝ කායික ක්‍රියාවන් එන්සයිම් ක්‍රියාවන් නැත්නම් එන්සයිමීය ක්‍රියාවන්. මේ එන්සයිමීය ක්‍රියාවන් වල ක්‍රියාකාරීත්වය සඳහා මාධ්‍යයේ පවතින උෂ්ණත්වය වැදගත් වෙනවා. ශ්වසනයේට, ප්‍රභා සංශ්ලේෂණයට, මෙහෙම නැත්නම් ද්‍රව්‍ය අවශෝෂණයට, ද්‍රව්‍ය පරිවහණයට, ශාකවල වර්ධනයට, වර්ණක සංශ්ලේෂණයට ආදී වශයෙන් උෂ්ණත්වයේ බලපෑම. තුන්වෙනිව අපි කතා කළේ ආලෝකය පිළිබඳවයි. ආලෝකයේ කෘෂිකාර්මික බලපෑමයි අංක 3 වශයෙන් තෝරගත්තේ. ඒතර ආලෝකයේ කෘෂිකර්මාන්තයේදී ප්‍රධාන ආකාර 3කින් අපට වැදගත් වුණා නැත්නම් බලපෑවා. එකක් තමයි ආලෝකයේ අඩංගු ශක්තිය හෙවත් ආලෝක තීව්‍රතාව විදිහට. ආලෝක තීව්‍රතාව මත අපට ශාක වුණත් බෙදා ගන්න පුළුවන් වුණා Tamanගේ උපරිම ප්‍රභා සංශ්ලේෂණ වේගයකට පත්වන ආලෝක තීව්‍රතාව මත සෙවන ප්‍රිය ශාක. ඒ වගේම ආලෝක ප්‍රිය ශාක වශයෙන්. ඒක ටිකක් අපට වැදගත් සංකල්පයක් වුණා. අපි ඒ කතා කළේ ප්‍රධාන වශයෙන්ම ආලෝකයේ තීව්‍රතාව බලපාන ආකාරය. මීට අමතරව ආලෝක තීව්‍රතාවත් බලපෑවා වර්ණක සංශ්ලේෂණයට, ශාකවල වර්ධනයට ආදී වශයෙන්. ඊළඟට අපි කතා කළේ ආලෝකයේ ගුණාත්මය පිළිබඳවයි. ගුණාත්මය කියලා කිව්වේ ආලෝකයේ අඩංගු එක් එක් වර්ණයන්ගේ ප්‍රමාණය. අපි කිව්ව රතු ආලෝකයේ බීජ ප්‍රරෝහණයට බලපානවා, ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා ආදී වශයෙන්. තුන්වෙනිව අපි කතා කළේ ආලෝකයේ අර්ථයේ වැදගත් මාතෘකාව ආලෝක කාලය ගැන. යම් සලකා බලන දිනයකදී පවතින ආලෝකයේ සහිත කාල පරාසය. වසරේ දිගුම දිවා කාල තිබුණා, කෙටිම දිවා කාල තිබුණා. මේ විදිහට දවසේ ආලෝක කාලය වෙනස් වීමට ශාක දක්වන සංවේදීතාවට අපි කිව්වා ප්‍රභා අවදි සංවේදීතාව කියලා. විශේෂයෙන්ම යම් දිනක් තුළ ලැබෙන ආලෝකය ශාකවල පුෂ්පීකරණයට බලපාන ආකාරය ගැන අපි මෙහිදී කතා කළා ටිකක්. විශේෂයෙන් වැදගත් කිව්වා ශාකවල පුෂ්පීකරණය සඳහා ආලෝක කාලය දක්වන බලපෑම. ඒ නිසා ඒකට අපි ටිකක් වැදගත්කමක් දුන්නා. මේ අනුව අපිට හම්බ වුණා දිගු දින ශාක, කෙටි දින ශාක හා ප්‍රභා අසංවේදී ශාක. අපි දිගු හා කෙටි දින ශාකවල පුෂ්පීකරණය උත්තේජනය කරන ෆයිටෝක්‍රෝම් යාන්ත්‍රණය ගැන පවා කතා කළා. එතකොට මේ යාන්ත්‍රණය මගින් තමයි මේක සිද්ධ වෙලා තිබුණේ. අපි ඊළඟට 4 වෙනුව කතා කළා කවුරු ගැනද? සාපේක්ෂ ආර්ද්‍රතාව ගැන. 4 වෙනුව අපි කතා කළා සාපේක්ෂ ආර්ද්‍රතාව ගැන. මේ අර්ථයේ කතා කළේ ප්‍රධාන වශයෙන්ම වායුගෝලයේ පවතින තෙතමන තත්වය සාපේක්ෂාර්ථතාව කොහොමද කෘෂිකාර්මිකව බලපාන්නේ? මේක හිතකරව බලපාලා තිබුණා සමහර වෙලාවට අහිතකරව බලපාලා තිබුණා.
ඊළඟට අපි ආවා පස්වෙනි සාධකය සුළඟට. අපට සුළඟ විවිධ ආකාරවලින් අර්ථ දක්වන්න පුළුවන්. එකක් තමයි වායුගෝල පීඩනයේ වැඩි තැන ඉඳලා අඩු තැනට වායුගෝලීය වාතය ගමන් කිරීම. ඉතින් මේ සුළඟෙත් අපට කෘෂිකාර්මික බලපෑම් ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන් වුණා. එකක් තමයි හොඳ හේවත් හිතකර බලපෑම, අනික තමයි නරක හේවත් අහිතකර බලපෑම. සුළඟේ හිතකර හා අහිතකර බලපෑම් පිළිබඳව අපි වෙන වෙනම කතා කළා. හිතකර බලපෑම් ඇති කළේ මද සුළඟ මගින් බව කියවුණා. අහිතකර බලපෑම් ඇති කරන්නේ තද සුළඟ මගින් බව කියවුණා විශේෂයෙන්ම. ඊළඟට අපි මිනිත්තුවක් වැය කළා ඍජු කාලගුණ හෝ දේශගුණ තත්වයක් නොවුනත් වායුගෝලයේ පවතින වාෂ්පීකරණ උත්සේදනය පිළිබඳව කතා කරන්න. මේ වාෂ්පීය උත්සේදනය කියන්නේ මොකක්ද? මේක කොහොමද ශාකවලට බලපාන්නේ? ජල සම්පාදනයටද, පලිබෝධ හානිය ඇතිවීමටද, ශේෂ්ත්‍රීය වියලීමටද ආදී වශයෙන් එයා ගැන කතා කළා. දැන් ළමයි මේ අනුව අපට පේනවා සමහර වෙලාවට මේ දේශගුණ සාධකවල බලපෑම හොඳ අවස්ථා තියෙනවා. සමහර වෙලාවට දේශගුණික සාධකවල බලපෑම නරක අවස්ථා තියෙනවා. එහෙනම් අපි දැනගන්න ඕන කොහොමද මේ දේශගුණික සාධක මගින් ඇතිවන අහිතකර බලපෑම් වළක්වන්නේ කියලා. දැන් එතකොට ඒ ගැන අපි මෙන්න මේ වගේ පොඩි සාකච්ඡාවක් දක්වලා තියෙනවා. ඇතිවන අහිතකර දේශගුණ සාධකවල බලපෑම් වළක්වන ආකාරය. දේශගුණ සාධකවල අහිතකර බලපෑම් වැළකීමේ උපක්‍රම. දැන් අපි මේ කතා කරපු දේශගුණ සාධක සමහර ඒවා වගාවට හිතකරව බලපානවා, සමහර ඒවා වගාවට අහිතකරව බලපානවා. එතකොට කොහොමද මේ අහිතකර බලපෑම් මගහරවා ගන්න කියන එක ගැනයි මේ යටතේ අපි කතා කරලා තියෙන්නේ. අපි කිව්වා අහිතකර කාල හා ප්‍රදේශවල භෝග වගා කිරීමෙන් වළකින්න. මොනවා හරි අහිතකර බලපෑම් එන්නේ භෝග වගා කළොත්නේ. වගා නොකර හිටියනම් කිසි දෙයක් නැහැ. ඒ නිසා යම් ප්‍රදේශයක භෝග වගාවට අහිතකර කාලයක් තියෙනවා නම්, ඒ වගේම ප්‍රදේශයක් තියෙනවා නම් අපි ඒ තත්ත්වයට තේ භෝග වගා කරන්නට යන්නේ නැහැ. දෙවනුව මොකක්ද අපි කරන්නේ? ඒ ප්‍රදේශයේ පවතින දේශගුණය තේරුම් ගන්න ඕන. ඒ ප්‍රදේශයේ පවතින දේශගුණය තේරුම් ගන්න ඕන. ඒ වගේම ඒ දේශගුණයට ගැලපෙන භෝග තෝරා ගන්න ඕන. එතකොට කිසි ගැටලුවක් නැහැ. ඉතින් ඒ වගේම අහිතකර තත්ත්ව දිගටම තියෙනවා නම් ඒවට ඔරොත්තු දෙන ප්‍රභේද හේවත් ප්‍රතිරෝධී ප්‍රභේද වගා කරන්න ඕන. ඊළඟට අපිට පුළුවන් නව ශාක බෝ කිරීම හේවත් ශාක අභිජනනය කරන්න. ශාක අභිජනනය කරන්නේ අවශ්‍යතාවයන් අනුව. මොකද අපි කරන්නේ ඒ අනුව මේ අහිතකර පරිසරයේ තියෙන තත්ත්වයන්ට ගැළපෙන විදිහට ශාක මාදිලි නිපදවනවා. තව උපක්‍රමයක් තමයි කෙටි කාලීන ප්‍රභේද නිපදවනවා. ගොඩාක් කල් ජීවත් වෙන්නේ නැති බොහොම ඉක්මනට තමන්ගේ ජීවිත කාලය ඉවර වෙන ආකාරයේ ශාක මාදිලි නිපදවනවා. එතකොට මේ જાතියේ ශාක ශේෂ්ත්‍රයේ පවතින සාපේක්ෂව කෙටි කාලයක් පමණයි. අපිට කියත හැකි පවතින්නේ සාපේක්ෂ කෙටි කලක් පමණයි. නැත්නම් සාපේක්ෂ කෙටි කලකි. එතකොට මොකද වෙන්නේ? පරිසරයේ පවතින අහිතකර හේවත් සීමාකාරී තත්වයන්ට ලක්වීමට තියෙන සම්භාවිතාව අඩු වෙනවා. අනික තමයි අපට පුළුවන් මේ අහිතකර පරිසර තත්වයන්ගේ බලපෑම වළක්වන්න උසස් සාත්තු ක්‍රියා යොදා ගන්න. උසස් සාත්තු ක්‍රියා යොදා ගත්තාම පාරිසරික අහිතකර තත්වයන්ගේ බලපෑම ඉවත් වෙලා යනවා. අපට මේ සඳහාම කළ හැකි ක්‍රියාවක් තමයි පාලිත ව්‍යුහ තුල ශාක වගා කරනවා. පාලිත ව්‍යුහ කියලා කියන්නේ ආවරණය කරපු හේවත් තත්ත්ව පාලනය කරපු නිවාසයක් තුල ශාක වගා කරනවා. උදාහරණ ප්ලාන්ට් හවුස් එකක් හෙවත් පැලෑටි ගෘහයක් වෙන්න පුළුවන්. එතකොට එයාට පරිසරයේ අහිතකර සාධකවල බලපෑමෙන් අවම වෙන්න පුළුවන්. ඊළඟට එහෙම නැත්නම් වර්ෂා කාලයේට වැසි ආවරණ භාවිතය. මේ මගින් අපිට ශාක තෙත් වෙන එක වළක්ව ගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම රබර් වගාවේදී හම්බ වෙන දෙයක්. රබර් ශාක වැස්සට අහු වුණොත් ඒ ශාකවල කිරි ප්‍රීකොඇගුලේෂන් හෙවත් කල්තබා මිදෙනවා.
ආසාදන වෙනවා, අසුණු අඩු වෙනවා, වායු ගැටලු ඇති වෙනවා. මේ தත්ත්වය වළක්වන්න ඕන. මේ සඳහා කළ හැකි එකක් තමයි අපිට කරන්න පුළුවන් දෙයක් තමයි වැසි ආවරණ භාවිතය. ඊළඟට විශේෂ වගා පාලන ක්‍රම යොදන්න ඕන. එක එක ප්‍රදේශයක තියෙන වගාව දිහා බලලා මේක නාස්ති වෙන එක වළක්වන්න නම් මොන වගේ පාලන ක්‍රමයකටද යන්න ඕන කියලා කියනවා. උදාහරණයක් තමයි සුළං හානි අධිකව තියෙන ප්‍රදේශවලට අපි ඉදි කරනවා සුළං බාධක. සුළං බාධකයක් කියලා කියන්නේ හමා යන සුළඟේ ප්‍රවේගය හා දිශාව වෙනස් කිරීමට හෝ පාලනය කිරීමට යොදා ගන්න කිසියම් භෞතික ව්‍යුහයක්. මේක තාප්පයක් වෙන්න පුළුවන්, බට පැලල්ලක් වෙන්න පුළුවන්, යූරියා බෑග් වලින් හදපු ආවරණයක් වෙන්න පුළුවන්, ගස් වැටියක් වෙන්න පුළුවන්. මේ වගේ හමා යන සුළඟට ලම්බකව ඉදි කරන ව්‍යුහ වලට අපි කියනවා සුළං බාධක කියලා. ඊළඟට විශේෂ වගා ක්‍රම හා වගා රටා යොදන්න. දැන් අපි යොදා ගන්න වගා ක්‍රමය හෝ වගා රටාව එච්චරම හොඳ නැත්තම් මොකද වෙන්නේ? යම් යම් අහිතකර තත්ත්ව වගාවේ ඇති වෙනවා. අපිට සිද්ධ වෙනවා ඒක වළක්වන්න විශේෂ වගා ක්‍රම හා වගා රටාවන් යොදා ගන්න. උදාහරණයක් දක්වලා තියෙනවා. ජලයේ හිඟ ප්‍රදේශ තියෙනවා නම් ජලයේ හිඟ තත්ත්වය මගහරවන්න බැයි නම් තියෙන ජල තත්ත්වයට තේ වගා කළ හැකි ඩ්‍රයි ෆාමින් හිවත් වියලි ගොවිතැන වගේ උපක්‍රමවලට යන්න පුළුවන්. එතකොට ජලහිඟිය කිය ඉන්න නැතුව තියෙන ජලය මගින් භෝග වගා කිරීමක් අපට කරගන්න පුළුවන් වෙනවා. අපි මේ කතා කළේ කොහොමද මේ දේශගුණික සාධක අහිතකර වුණොත් එහෙම පරිසරයේ නැත්නම් ශාක වලට ඇතිවන අහිතකර බලපෑම් වළක්වන්න කළ හැකි ක්‍රියාදාමයේ පිළිබඳවයි. අපි දැන් මේ වෙනකොට දරුවනේ ওই දේශගුණ විද්‍යාව කියන ඒකකයේ මාතෘකා දෙකක් නැත්නම් නිපුණතා මට්ටම් දෙකක් නැත්නම් පාඩම් දෙකක් ඉවරයි. මේ අද ඉවර කළේ දෙවන පාඩම මොකක්ද? දේශගුණික සාධක භෝග වගාවට දක්වන බලපෑම. එහෙනම් අපි දෙවන පාඩම නිමා කරනවා. මෙබඳු ඊළඟ තුන්වෙනි පාඩමෙන් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් යුක්තව අපි සමුගන්නවා. එහෙනම් දරුවනේ ආයුබෝවන්.